නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝ ගං හෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං පුඤ්ඤ උපගං හෝති විඥානං ආනිජ්ජෝපගති කන්ති හෝන්ති ආනිජ්ජෝපගතෝ හොන්ති විඥානං තීති ධර්මානුශාසන සඳහා දෑබර අනුග්‍රහක දායකත්වයේ ලබා දුන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි මාතෘකාවක් තිබෙනවා කියලා ඉන්නම් බ්‍රහ්ම නිමන්තන සූත්‍රය වරහන් ඇතුලේ බක බ්‍රහ්මයා ඇසූ ප්‍රශ්න වල පිළිතුරු ලෙස ඇසුරින් හෝ සබ්බ ලෝකේ අනවිරත සංඥා ඇතුරින් හෝ සබ්බ සංකර අනිත් සංඥා යන මාතෘකාව හෝ නිවනට මගහැරි කරන දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහත ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එකත් කියලාම අදාළ තැනදී අපි ගනිමු. විශ්‍රාමික මා දසමස් වේති ලැදරියක් බරක බලා ගනිමි. දහම් දසමේ කාලසටහන අනුව වැඩ සැලසුම් කර ගනිමින් ධර්ම දේශනා ශ්‍රවණය කරමි. ඒද උපාදානයක් ලෙස සැලකේද සිහින ලෝකයේ සුවපත් කර ගැනීම සඳහා සතිචෛසිකේ බලවත් කිරීම ප්‍රාණවත් වේද? මේ බඳු සූත්‍ර ත්‍රිපිටකයේ තිබෙන බව මම ඔබට අනන්ත වාරයක් පැහැදිලි කරලා ඇති. අපට අදාළ නැහැ. රූපී ධානලාභීන්ට අදාළ බන ඔවුන්ට අදාළ. අරූපී ධානලාභීන්ට අදාළ ඔවුන්ට බන අදාළ දේවල්. මේක අපේ විශේෂ ශාස්ත්‍රයට අයිති නැති දැනුමින් පමණක් කතා කළ හැකි දෙයක්. ඒ නිසා මම මේ බඳු දේවල් මේ සමාජයේ ධර්ම දේශනාවලට පාවිච්චි කරලා නැහැ. මෙහි යමක් මම දකිනවා මම අපි කියවලා තියෙන නිසා ඒ ගැන විතරක් යම් අදහසක් කියන්න කැමතියි. දැන් ඔය තවත් සූත්‍රයක ඔය බමුණා කියන බමුණා සමග කරන සාකච්ඡාවක් වශයෙන් පවතිනවා ඕක. එතකොට ಭಾರತයේ වාසය කර බමුණෙක් සමග කරපු සාකච්ඡා විවාදයක්. මේ සූත්‍රයේ බුදුන් වහන්සේ 이르දියෙන් බඹලොවට ගිය බ්‍රහ්මයා සමග කළ විවාදයක් තමයි පෙන්වන්නේ. ඔහු ඒ සදාකාලික සැපත නිර්වාණය කියලා හිතුවට ඒ මුලාවක් පැහැදිලි කරමින් ඊට එහා තමන් ඊට වඩා එහා දන්න බව සහ තමන් ඊට වඩා වැඩි හිටියෙක් බව පෙන්නලා කරපු සාකච්ඡාවක්. මේවා තුළ අපි කියවලා බලලා උපකල්පනය කරගන්නවා ඇති අපි ඉන්න ලෝකේ වගේ ගෙවල් දොරවල් මාලිගා හදාගත්ත සැප විතරක් විඳින්න ලෝකයක්. දිව්‍ය ලෝකේ තියෙනවා නැත්නම් උඩ තියෙනවායි කියලා. නමුත් ඕපපාතික උපදිනා සත්වයක් කියන වචනයට තේදී මව් කුසකින් බිහිවන සත්තු ඇරුණාම අනිත් හැම ඕපාතිකයි. අපාගත තිරිසන්ගත සත්තු නොවන අයත් ඕපාතිකයි, දෙවියොත් ඕපාතිකයි, බ්‍රහ්මයොත් ඕපාතිකයි. ඒක මේකේ තියෙනවනේ උපතක් මරණයක් නැති නිසා අදාකාලික උපතකුත් නැහැ කියලා තියෙනවනේ. නම් දිරීමක් මරණයක් ගැන කවර කතාවද? අනිත් එක මේවා දැන් අපි ගනිමුකෝ දිව්‍ය ලෝකය කියන එක. ඒකේ සිතින් හරි කාම සම්පන්නිනේ ඉන්ද්‍රිය 6 තියෙනවා.
සමාධිගත වූ සමාධියෙන් පරලෝ ගියාම උන්ට ඉන්ද්‍රිය හයක් නැහැ. සමාධියක් පමණයි තිබෙන්නේ. ඉතින් මේවා තේරුම් ගත්තේ නැති අය මේක පස්සේ කාලේ එකතුවර එකක්ද නැත්නම් මේ බමුණගේ ගෙදරට ගිහින් බුදුන් වහන්සේ කරපු සාකච්ඡාවක්ද බ්‍රහ්ම ලෝකීය සාකච්ඡාවද කියන එකවත් අපිට තෝරගන්න බෑ. නමුත් මේවා යම් යම් ඉඟි තියෙනවා අපිට පාවිච්චිට ගන්න. මේක තියෙනවා මාර්යා බ්‍රහ්ම සභාවේ ඉන්න කෙනෙකුට ආවේශ වෙලා බුදුහාමුදුරන්ට තර්ජනය කළා බණ කියන්න එපායි කියලා. බුදු වුණාට කවන්නේ මිනිස්සුන්ට බණ කියන්න එපායි කියලා. හතුන් දුකේ මුදවා ගන්න බණ කියන්න එපායි කියලා. එහෙම එකකුත් තියෙනවා. එතකොට තථාගතවරු ලෝකෙට පහළ වෙලා අවුරුදු 45ක් ධර්ම දේශනා කරලා ඒවා සුරක්ෂිත කරගන්නේ සංඝ පරපුරක් විසින් ප්‍රයෝජනට ගන්න. උපන් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා. පවෙන් ඈත්වීම හෝ පින් කිරීම හෝ අනිත් කර්මක්ෂය කිරීම දක්වා පුළුවන් දෙයක් කරන්න. එහි තුල මුඛ්‍ය පරමාර්ථය දුකින් මිදෙන මඟ. සතර මඟ සතර ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය ඉහාත්ම වශයෙන් සාක්ෂාත් කර ගැනීම. එහෙම බණ කියන්න එපා ගිහියන්ට කියලා හරි මේ සමාජයට එහෙම එකක් වළංගු නැහැ කියලා හරි කියනකොට කවුරු හරි ඔවුන්ටත් මාරාවේශ වෙලා කියලා තමයි මට හිතෙන්නේ. ඔවුන්ට කියාගන්න බැරි එක වෙනම කාරණයක්. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. මේක පුදුම ගවේෂණයක් කරන්න ඕන දෙයක්. පොතක් බලන කියනවා වගේ කියන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. අර ගම්බීරේසු මේ තානාටානේතු පඤ්ඤා චක්කුම් කමති කියලා කියන්නේ. ගැඹුරුතන් කෙරෙහි ගැඹුරු ස්ථාන කෙරෙහි ප්‍රඥාසම වෙන්න වෙනවා. ඒකට කාමයන්ගෙන් ඉවත් වෙමින් ඒ කෙරෙහි අවධානයෙන් යුක්තව නැවත නැවත සම්මර්ෂණය කරන්න වෙනවා. සූත්‍ර දේශනා සියල්ල එකට ගලපා ගනිමින් මෙහි වඩාත් සාර්ථක කුමක්ද කියලා. මන්දයත් පාලිය සිංහලට පරිවර්තනයේ මේදී නැත්නම් මේ උපසපන් බව සහ මේවා මෙහි ගෙන යාමේදී එව නැත්නම් ඒ යුගයේ බසට පරිවර්තනය වීමේදී දඹදිව යුගයේ බසින් අද බසට පරිවර්තනය වීමේදී නොතේරෙන කාරණා මේ වගේ ගොඩක් තියෙනවා. බුදුන් වහන්සේ ඒ සකීය භාෂාවෙන් වදාළ දෙය අපිට තේරුම් ගැනීමේදී වෙනත් අර්ථයක් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වදාලේ කුමක් සම්බන්ධද කියලා තේරුම් ගත්තාම පංච උපාදානස්කන්ධය දුක් ගෙනත් දෙනවා. උපාදානයෙන් මිදීමට ජීවිතය යොදා ගන්න කියන එක බලපුවම ඒක තුලින් අටුවාව හම්බ වෙනවා අපට. අර්ථකථනය. ඒ අටුවාව තුළ සියලු ගැටලු දැන් ලියන්න පුළුවන්. ඉතින් අපට අදාළ නැති දෙවියන්ට අදාළ බ්‍රහ්මයන්ට අදාළ දේවල් අපි ලියන්න ඕනෙත් නැහැ. ඒවා උන්වහන්සේගේ විශේෂ ශාස්ත්‍රයනේ. උන්වහන්සේට සර්වඥතා බවක් සහ විශේෂ ඉර්ධියක් තිබුණ නිසා සමහරට වළංගු වෙන්න පුළුවන්. වත්මන් සමාජයේ අපි සමග ඉන්න අයට ඒ නිසා මේ දේවල් එහෙන එකේ තේරුමක් නැහැ. නිසා ඔබ ඒ ඉල්ලීම වෙනුවට මේ ඉතින් එහා පැත්තට තිබෙන මේ අනිත්‍ය සංඥා හරි සබ්බ සංකාරී අනිත්‍ය සංඥා හරි කියන ඒක තේරුම් ගන්න හැටි අපි ධර්ම දේශනාව වශයෙන් ගනිමු. අනුතර ඔබේ ප්‍රශ්නටත් පිළිතුරු අගදි සපයන් බලමු. එතකොට දස සංඥා කියන කාරණාවේදී ඔය 10ම දැනගන්න ඕන කියලා එකක් එහෙම කියවෙන්නේ නැහැ. මේක අර්ථ වශයෙන් ගැනීමේදී උන්වහන්සේගේ රෝගී තත්ත්වයන් යටපත් වෙන්න සංසිඳෙන්න උදව්වක් වෙන්න ඇති සිත එක වීම තුළ. එහෙම නැත්නම් මේ යන කෙනෙක් මේ 10ම දැනගන්න ඕන නැහැ. එකක් ඇති. අනිත් සංඥා දැනගත්තත් ඇති. අනත් සංඥා දැනගත්තත් ඇති. එකකින් නිවන් මඟ හෙළි වෙනවා. එහෙනම් මේ 10 ගිරිමානන්ද හාමුදුරන්ට දේශනා කළේ ඉගෙන ගන්න පාඩම් කරන්න වෙන්න බෑ. ඒ තුල සවන් දී සිටීම තුළින් යම් ආකාරයකට සිත එකඟ වීම තුළ, ඊට එකඟ වීම තුළ වට වැටහීම තුළ මොකක් හරි රෝග නිදානයේ සුව වෙන්න උදව්වක් තියෙන්න පුළුවන්. එහෙම කරුණක් ඒක. එමෙහිදී මම හිතන්නේ පෙර දේශනාවකදී අනිත් සංඥා දේශනා කරලා තිබෙනවා. ආය දේශනා කරන්න තියෙනවා නම් අනත් සංඥා වලින් තිබෙන්නේ. නමුත් අපි මෙතන ගනිමු මේ අයගේ ඉල්ලීම අනුව සබ්බ සංකාරයසු අනිත් සංඥා. දැන් සබ්බ සංකාර සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය. දැන් අනිත්‍ය සංඥාවල පෙන්වන්නේ පංච උපාදානස් ඉතිමේසු පංච උපාදානස්කන්ධය අනිච්චානුපස්සේ විහෙරති. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි පංච උපාදානස්කන්ධේසු
ඒකක නෙමෙයි නැවත නැවත උපදින පංච උපාදානස්කන්ධයයි අනිත්‍ය බලමින් වාසය කරන්න කියලා ඒක පෙන්නනවා. බලමින් වාසය කරනවා නම් සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන තමයි සාක්ෂාත් වෙන්නේ. වෙනම ගිහිට එහා මොකවත් ධර්මයේ දැනගන්න ඕන නැහැ. නමුත් අපි මේ සබ්බ සංකාර කියන පදේ උච්චර ලේසින් තේරුම් ගන්න බෑ. මන්දයත් සංකාර පදේ සමාජයේ පවතින්නේ ගැඹුරු අර්ථයෙන් නොවන නිසා. සංකාර කියන්නේ රාශි කරන දේවල් කියලා මම මහාන වෙච්ච මුල් කාලේ අහලත් තියෙනවා. ඒ වගේම පාළි අධ්‍යයනය කිරීමේදී සංකාර කියන කසල වලටත් යම් යම් දේවල් එකතු කරපුවාම ඒක සංඛාරයක් කියලා. නමුත් මේ පංචස්කන්ධ අටුවාවට දාලා බලපුවාම බාහිර ලෝකෙත් තියෙන කිසිවක් නෙමෙයි මේ. මිනිසා වශයෙන් ජීවත් වෙමින් මිනිසා එක්රස් කරගන්නා වූ තුන් ආකාරයක අවිසංකාරයක් ඔහුට නිත්‍ය වීම නිසා සසර හැදෙන හැටි මේකේ තියෙන්නේ. ඒ අභිපදයේ තිබෙන්නේත් ඕක තමයි. ඒ අභි වුණොත් අනාගත ඵලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අபிසංකාර වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි නිට්ටය නිසා කියන එක. ඒක කියවෙන්නේ අපි තේරුම් ගන්න වෙනවා. ඒකයි පරිමංසන සූත්‍රය දේශනා කරන්න මේ පාඩේ ගත්තේ ඒකේ මේ තුනේම තිබෙන අර්ථය විග්‍රහ කරලා. ලෝකේ ජීවත් වෙන්න යන යම් කිසි පුද්ගලයෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් පුද්ගල දෘෂ්ටියෙන් අරගෙන මෞකසින් බිහි වී ජීවිත අවසානයේතා ජීවත් වෙන ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ඊට එහා බලන්නේ නැතුව ජීවිත කාලයේම එකක් වශයෙන් අරගෙන තමන් පෘථග්ජන මට්ටමින් කරන ක්‍රියාකලාපයන්හිදී ඒවා ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්තයක් වශයෙන් ගත් කළ අபிසංකාර තුනකට හෝ තුනෙන් එකකට හෝ දෙකකට ගොදුරු වෙන්න හේවත් රැස් වෙන්නට හේවත් ඇලෙන්න හේවත් මුලා වෙන්නට සිදු වෙනවා. ඒ මුලාවටමයි අபிසංකාර කියන්නේ. මේ වචනේ ගැඹුරු වැඩි ඔයිට ලේසියෙන් කියන්න පුළුවන් ඕක. අර ලෝභ දේශ මොහ මුල් කොටගෙන පස්සේ කාලෙක මතක් වෙනකොට දුක ඔහු පිටිපස්සෙන් එන්න පුළුවන් ආකාරයට අර මනසාචේ පදුට්ටේන බාසතිවා කරවතිවා තතෝ මන් දුක්ඛවන් වේති කියන්නේ. මෙලෝ වශයෙන් හෝ පරලෝ වශයෙන් දුක ඔහුට එන්න වෙන හේතුවක් එකතු කරනවා. එතකොට මේ එක්රැස් කරන එක කර්මයයි මේක බීජයයි. විපාකයේ ඵලයයි. අනේ දුක් විපාක ගෙනත් දෙන්න සඳහා චිත්තාභ්‍යන්තරයට එක්රැස් කරන්නා වූ පව් වලට අපුඤ්ඤාභි සංකාර කියලා කියනවා. අපුඤ්ඤාභි සංකාර රැස් වෙන්නේ ඒවා සමග පවට ලැබියාවෙන් පවට ඇලීමෙන් නැත්නම් ඒවා මමත්වෙන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. දැන් ඔය සතුන් දුක් විඳින හැටි, ඔවුන් කෑ ගහන හැටි, මරණ දුක් විඳින හැටි දැකලා hina වුණා ඉන්නවා මේ සමාජයේ. එතකොට ඔහුට සතුට වෙන දෙයක් කරුණා ඒක කරුණක් නේ. මෙන්න මේ විදිහට මරණින් මතු දුගතිගාමී විපාක පමණක් විඳින්න හේතු වෙන්නා වූ පව් සිත තුළ පව් රැස් කිරීම අපුඤ්ඤාභි සංකාර කියලා කියනවා. එතකොට අපුඤ්ඤාභි සංකාර වෙන්නේ මේ පවේදී පව මමත්වෙන් ගන්න නිසා. ඒක අර අවිද්‍යාව පෘථග්ජන පුද්ගලයෙක් තුළ සිදුවෙන දෙයක්. ඊට වඩා දියුණු නුවණක් හෝ කල්පනා ශක්තියක් පරිකල්පන ශක්තියක් තිබෙනවා නම් තමන් වගේම අනිත් අය සැපට කැමතියි කියලා තේරෙනවා නම් අනුන් රිදවන්න අනුන් ඝාතනය කරන්න අනුන් ගිනි දෙන්න අන්සතු දේවල් පැහැර ගන්න එක සුදුසු නෑ කියන මානසිකත්වයක් තිබෙනවා. ඒකට තඤ්ඤකම් මං කතං සාදු යංකත්වා නානුතප්පති සිහි වෙනවා. කරනවා නම් කරන්න ඕනේ යමක් කරලා තැවෙන දේවල් නෙමෙයි මතක් කරපුවම සිහි කරන්න පුළුවන් දේවල්. අන්න එහෙම තවත් පිරිසක් සොකී ජීවිතේදී පුණ්‍යාභි සංකාරය ආත්ම කොට ගන්නවා. ඔවුන් අතින් අපුණ්‍යාභි සංකාරය නොකරනවා නෙමෙයි අඩුවෙන් කරනවා වැඩියෙන් පුණ්‍යාභි සංකාරය.
දැන් සිත අපුඤ්ඤාභි සංකාර රැස් කරනොත් ඒක හොඳයි කියලා ඒකට උපගත වෙනවා නැත්නම් ඒක පිළිගන්නවා. සිතේ හැටි එහෙමයි විඥානයේ හැටි. ඒක වැරදි අයින් වෙන්න කියලා කියන්න දන්නේ නැහැ විඥානය. සිදුවෙන දේ හඳුනා ගැනීමට විඥානය දන්නේ. වැරද්දක් තේරුම් ගන්න ඉවත් වෙන්න පුළුවන්කමක් තියෙන ප්‍රඥාවට. අනතුරු මෙහි ලැබෙනා වූ සුඛ විපාක ආශ්‍රයෙන් ගත් කල මිනිසාටත් හිතෙනවා මේක තමයි කරන්න තියෙන පාර. අන්න ඔහු ජීවිතය තුළ පුණ්‍යාභි සංකාරය ආත්ම කොට ගන්නවා. අඩු දානේ අඩු සීලයේ මධ්‍යම දානේ මධ්‍යම සීලයේ ඉහළ දානේ ඉහළ සීලයේ වශයෙන් පෙන්වන සූත්‍රවල ආකාර තුනකින් විතර කරනවායි කියලා. දැනුත් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවට කියනවා පුණ්‍යාභි සංකාර. ඒ ඵලයේ මෙලෝ වශයෙන් ආයි වර්ෂ ලැබල පරලෝ වශයෙන් සුගතිගාමී උත්පත්තිය. දුර්භාග්‍ය සම්පන්න මිනිසුන් අතර අඩු දානේ සීලයේ සෞභාග්‍ය සම්පන්න මිනිසුන් අතර මධ්‍යම දානේ සීලයේ දෙවියන් අතර ඉහළම දානේ සීලයේ විපාක. අන්න පුණ්‍යාභි සංකාරයෙන් කාම සුගතියට පරලෝ යනවා. අපුණ්‍යාභි සංකාරයෙන් කාම දුගතියට පරලෝ යනවා. අපට නැතත් ಭಾರತೀಯ සමාජයේ මේ දෙක ඉක්මවා යමින් තව එකක් හැදුවා. ස්වාභාවික බුදුරන්ගේ ආවාදාන ශාසන පිළිගන්නේ නැතිව තේරුම් ගත්තේ තිබුණ නැති නිසා ඔවුන් කරපු පරිශ්‍රම ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ක්ලේශයන් යයත් කරමින් යටපත් කරමින් වැඩි කලක් ඉන්න පුළුවන් තැනක් හදාගන්න හම්බ වුණා. ආයතන කියලා කියනවා. සිතෙහි හදාගන්න තැනක් බැවින් ආයතන කියනවා. නමුත් එහි කාමයන් නැහැ. ලෝභ දේශත් නැහැ යටපත් වෙලා. බුදු සමයෙන් පෙන්වන උපසමය සුඛ හා සමාන සුඛයක් තියෙනවා. නමුත් උපසමය සුඛය නෙවෙයි ඒක. උපසමය කියන්නේ සංසිඳීමෙන් ලැබෙන සැපේනේ. අර යටපත් වීමෙන් ලැබෙන එක. නමුත් සුඛයේදී යටපත් වීමෙන් ලැබෙන සැපයත් උපසමයෙන් ලැබෙන සැපයත් දෙකම එක සමානයි. යටපත් වීමේ සුඛය ඉවර වෙනවා ආපහු දුකටපත් වෙනවා. මොකද ඒ දුකට හේතුව ඈත් කරලා තියෙන නිසා. නමුත් උපසම සුඛේ යටපත් වීමක් නෙමෙයි ආය උපදින්න නැති නිසා සදාකාලිකව තියෙනවා. මේ පිළිබඳ අවබෝධයක් නැති අය මේ පස්දරට මුණ දැන් ලෝකේ ඉක්මවා යමින් වෙහස මහන්සි වෙලා නොඑක් වෙහස මහන්සි දරන්න වෙනවා. බාහිර ලෝකෙට නැවිත් ඉන්න වෙනවා. ප්‍රසාදයන්ට නොගැටී ඉන්න වෙනවා. කය දුර්වල කරන්න වෙනවා. ආහාර නොගැටී ඉන්න වෙනවා. බාහිර දේවල් ගැටීම තුළින් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ අදහස් නොෙන්නට මුහුණ නොදී ඉන්න වෙනවා. අර නාරිලතා මලක් දෙසවත් නොබැලුවයි කියන්නේ අන්න ඒකයි. මෙහෙම දුක් විඳලා උපදවා ගන්නවා. ඒ නිසා මේ රූපාවචර අරූපාවචර ධානය වලට එවත් එක්තරා අபிසංකාරයක් එකට කියනවා අනිජ්ජාபிසංකාර. දැන් තථාගතයන් වහන්සේගේ පරිවංශන සූත්‍රය තමයි මේ තුනටම අවිජ්ජාගතෝ යම් භික්කවේ කියලා තියෙන්නේ. මේ තුනම අවිද්‍යාපච්චය සංඛාරා. බුදුන් වහන්සේ අවිද්‍යාපච්චය සංඛාරා දේශනා කළේ අනුව පටිච්චසම්පදායේ සත්‍ය දුකටපත් වෙන හැටි කියන්නේ. උන්වහන්සේගේ හොයා ගැනීමනේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. එසේනම් අවිද්‍යාපච්චය සංඛාර තුනේම අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය නැහැනේ. එකට වඩා එකක් හොඳ වුණාට. ඒ වගේ මේක අබුද්ධෝත්පාදයක් තුළ සත්‍ය ගවේෂණය කරාට මේ පාර තුනේ යන්න පුළුවන්. ඒ අබුද්ධෝත්පාදයක් තුළ යන්න පුළුවන් පාරවල් තුනේ යන්නට නෙවෙයි බුදුවරු ලෝකෙට පහළ වෙලා සත්‍ය ධමයක් හෙළි කරලා අනුගමනීය ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. දැන් මේ අபிසංකාර තුනේ යමකට රැස් කරයි නම් මොනවද හම්බ වෙන්නේ? සෝකායස්ස බේදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති දිව සහවිතං උප්පජ්ජති බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. ජාති ජරා මරණ හිමි වෙනවා. දෙවියන්ට ජරා මරණ නැති වුණාට බ්‍රහ්මයින්ට නැති වුණාට එතනින් පස්සේ ආපහු චුත වුණාම ආයෙත් හිමි වෙනවා. ඒ ජීවිතේටයි නැත්තේ. ජරා. දෙවියන්ට ජරා නැහැ. රායටත් දිගු කල්පෙන් නිසා මරණයක් පේන්නේත් නැහැ. දැන් මේක අපි ඒ ලෝක ඔස්සේ හොයාගන්න බෑ. අපේ ලෝකයේ ඔස්සේ මේ අවිද්‍යාව මොකද්ද හොයාගන්න වෙනවා. ඉතින් තව අපට හොයාගන්න පුළුවන් කරුණු තියෙනවා.
යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ දුක් සියල්ල හටගන්නේ සංඛාරපත්‍ය වීමෙන් සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් නැති දුක්ඛ සම්භව දුක් හටගන්නේ නැහැ. ඒ ගාථාව තුළ එහෙනම් සංඛාර රැස් කිරීම හොඳයි කියලා නැහැ. සංඛාර නිරෝධ කරන්න වෙනවා. එතකොට මේ අපි අතින් සංඛාර රැස් වෙන ආකාරයේ වෙමින් පවතිනවා දැනගත්තේ නැති වුණාට. අදාළ පෙළක් ඔස්සේ උන්වහන්සේ අපට පේනවා මෙන්න මේක ඔබ ළඟ වෙන්නේ. ඒකට උන්වහන්සේ නමකුත් තිබෙනවා. අතීතයෙන් ගෙන වර්තමානයේ රැවටි අනාගතයට ඵලයක් උපදින තියෙන කෙහෙවත් පමාද විහරණය. එතකොට තවත් වචනයක් ගත්තොත් සබ්බේ සංඛාරා අනිච්චාති අදා පඤ්ඤාය පස්සති. අර සියලු සංස්කාරයන්ගේ ඔබ දකින අර්ථය වෙනුවට බුදුවරු අදාළ අර්ථයෙන් අනිත්‍ය නොනින් දකින්න පුළුවන් නම් එතකොට මේ සංඛාර දුක්ඛය කෙරෙහි සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. එතකොට අපුඤ්ඤාවි රැස් කිරීම විතරක් නෙමෙයි පුඤ්ඤාවි රැස් කිරීම විතරක් නෙමෙයි අනිජ්ජාවි සංඛාරත් රැස් කිරීම දුකට හේතුවක් බව මේ තුනම රැස් කරන එක නවත්තන්න ඔබ යන්න ඕනේ නැහැ. ඒ අයට අදාළ බැවින් අනිජ්ජාවි සංඛාර රැස් කරගෙන ඉන්න අයට. මේ භව ගමනේ පන්ති තුනක් මම ඔය පෙන්නන්නේ පළවෙනි ප්‍රමාණය අය කිරීම තුන්වෙනි පන්තියට එබඳු දෙගුණයක් දෙවෙනි පන්තියට එබඳු තුන් ගුණයක් පළවෙනි පන්තියට. ගමන එකයි නමුත් සුඛ විහරණය වෙනස් නේ අය කිරීම අනුව. බදුළු දුම්රිය නම් යන්නේ ගමන යන්නේ බදුල්ලට. නමුත් ගමනාන්ත එකක් නමුත් සුඛ විහරණය ගෙනීමට අනුව වෙනස් වෙනවා. ඒ වගේ මේ අபிසංකාර සංසාර ගමන හදන දුම්රිය. නමුත් අපුඤ්ඤාභි සංකාරයට විහරණය දුක්ඛ විහරණය. පුඤ්ඤාභි සංකාරයේ විහරණය සුඛ විහරණය. අනිජ්ජාභි සංකාරයේ සැප දුක් දෙක නැති විහරණයක්. නමුත් ඒකේ සියුම් සැඟවුන මුලාවක් තිබෙනවා. ඒ සංසිඳන විහරණය නෙමෙයි. මේවා පිළිබඳව පැහැදිලි කරන්න මේ සමස්ත ත්‍රිපිටකය හදාරලා මනෝපුබ්බංගමා ධම්මා තේරුම් අරන් ඉන්න ඕන. දැන් මේ සමාජය මොකද කරමින් ඉන්නේ? මේ සමාජය පෘථග්ජන නම් ඔවුන්ගේ දර්ශනය ඔවුන් කවදාවත් ඒක කීවේ නැති වුණාට ඔවුන් නිත්‍ය සුඛාත්ම කියන දර්ශනයේ ඉන්නේ. එහෙම වචනෙන් කියලා නැහැ. නමුත් බුදු වදනක් අනුව හෙළි වෙනවා. කොහොමද හෙළි වෙන්නේ? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා සසර ඇවිදිති ඉපදෙමින් මැරෙමින් මොනවා නිසාද? අනිත්‍ය නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛ සුභ ආත්ම සුඛ වශයෙන් ගැනීමෙන්. දැන් හොඳින් කල්පනා කරලා ගලප ගන්න. කොහොමද සත්වයා සතර ඇවිදින්නේ? දෙපයින් යන්නේ නැහැ, ශරීරෙන් යන්නේ නැහැ. කම්මු පරිද්දෙන් පරලෝ යනවා. ඒ කියන්නේ පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා. දුගතිගාමිත්වයට පව හේතු වෙනවා, සුගතිගාමිත්වයට පින හේතු වෙනවා, ධානගාමිත්වයට ධාන හේතු වෙනවා. තුනේම අபிසංකාරය. දැන් සත්වයා සසර ඇවිදින්නේ මේ ත්‍රිවිධ අபிසංකාරයෙන් කියලා. එතන පෙන්නනවා සත්වයා සසර ඇවිදින්නේ ජාති මරණ ගාමිනෝ අනිත් දුක්ඛ අනාත්ම සබ දේවල් නිත්සුකාත්ම වශයෙන් ගැනීම නිසා කියලා. දැන් එහෙමනම් අරන් තියෙන්නේ මොනවද? පව නිත්සුකාත්ම වශයෙන් අරන්. පින නිත්සුකාත්මය අරන්. ධානය නිත්සුකාත්මයෙන් අරන්. එතකොට එහෙනම් සසර ඇවිදින සත්වයාට සබ්බේ සංඛාරා නිච්ඡාති නේද? ඒක තමයි අවිද්‍යාව. ඒකට වඩා එකක් සැප හොඳ වුණාට ඒක තමයි අවිද්‍යාව. දැන් මේ සංඛාරවල නුවණින් බැලිය යුතු අනිත්‍ය බලන්න විදිහක් නැති උනේ ඇයි? එහෙන් බලන අනිත්‍යක් නැත්නම් මේ උදුරු පැහැදිලි කරලා දාලා වූ ප්‍රඥාවෙන් දකින අනිත්‍යක් වෙනුවට ලෝකයේ තිබෙන අනියත බව.
බාහිර වස්තුන්ගේ සදාකාලික නොවන බව කැඩෙන බිඳෙන ස්වභාවය බුදුන් වහන්සේ අද නිත්‍ය කියලා උපකල්පනය කරා කවුරු හරි. අද ඊයේ නෙමෙයි සියවස් 5ක් 6කට ඉස්සරහට අඩගලා. දැන් ඉතින් ඇති වෙන නැති වෙන එක අනිත්‍ය. දැන් ඒ යටතේ ඉතින් ඇස් දෙකෙන් බලනවා ලෝකේ තියෙන දේවල් බල ඔක්කොම කැඩෙනවා වෙදෙනවා බුදුහාමුදුරුවෝ අදාළ දේ ඇත්ත. ඒක කියලා කියනවා. එහෙමයි අපි බලන්නේ. ඉතින් සමාජයේ හුරුනවා කෙස්වල සුදු වෙන එක, දත්වල වැටෙන එක, මල් පර වෙන එක, බාහිර ඇඳුම් පරණ වෙන එක අනිත්‍යයි. ඔවුන්ට පැටලුණා අනිත්‍ය සහ අනියත බව. ලෝකේ මිනිස්සුන්ට තේරෙන දෙයක් අනියත බව බෞද්ධ වෙන්න ඕනේ ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය තේරෙන්නේ ප්‍රඥාවෙන් දකින ආර්ය පුද්ගලයන්ට විතරයි. අන්‍ය ආගමිකයන් කවර පෘථග්ජන බෞද්ධයින්ට බව අනිත්‍යය තේරලා නැහැ. තේරලා තියෙනවා නම් සසර ඇවිදින්න රැස් කරනවාද? සංඛාරා දුක්ඛාතිනේ. අබ්බේ සංඛාරා දුක්ඛාති. ඔවුන් දන්නවා ඔවුන් తాවකාලිකව දකින්නයි ඒක සැප තියෙනවායි කියලා. නමුත් උපාදානයේ නැමැති දුකින් මිදලා නැති බැවින් ඔවුන්ට එතන හිමා වී තව තැනකට එන්න වෙන බව ඔවුන් සසරෙන් මිදලා නැති බව දන්නේ නැහැ. දැන් එහෙනම් සංඛාර රැස් කරන හැටි මිනිස්සු දන්නේ නැහැ රැස් වෙනවා. අන්න බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද වැනි දහම් පෙළකින් එහෙම නැත්නම් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම වැනි දහම් පෙළකින් පංචස්කන්ධය නැමැති දහම් පෙළකින් මේකට බැඳෙන හැටි කියලා දෙනවා. එය මේ වන විටත් පෘථග්ජනයතින් වෙමින් සිදුවී තියෙන දෙය. පමාද විහරණය කියලා දෙනවා. පමාද විහරණය කියලා දෙන්නේ ඔන්න නුඹ උගලට අහු වෙලා දැන් මේකෙන් ගැලවෙන්න කටයුතු කරන්න අප්‍රමාද විහරණය. දැන් මේ මොකද්ද මේ අපුඤ්ඤාවි සංකාරේ නිත්‍ය බව පුඤ්ඤාවි සංකාරේ නිත්‍ය බව අනිත්‍යාවි සංකාරේ නිත්‍ය බව කියන්නේ මේක නිත්‍යයි මේක සැකයි මේක ආත්මයි කියලා කවුරුත් ගත්තේ නැහනේ. නමුත් ඒවායේ පවතිනා වූ සුඛ ස්වභාවය හෝ තමන්ට තිබෙනා වූ ඇලෙන ස්වභාවය අනුව ඒවත් එක්ක බැඳෙනවා. බැඳීමත් සමග ඇති වී නැති වෙද ඇලීමකින් ගැටීමකින් ඇති වී නැතිවීම වෙනුවට ඇති වී හේතු ඉතුරු වී අවසන් වීම නම් වූ මුලාවකටපත් වෙනවා. ස්වභාවයෙන්ම ඇති වී නැති වෙන්න තමයි ඒවට දීලා තියෙන වරම. නමුත් ඔබ මේවට කිසියම් ඇලීම් ගැටීම් ස්වභාවයක් එකතු කළොත් ඇති වී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී නැතිවීම ක්‍රියාත්මක වෙනවා. මේ ඇති වී නැති වෙන එක අනිත්‍ය වශයෙන්ුත් ඇති වී හේතු ඉතුරු කර නැති වෙන එක අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීමක් වශයෙන් උද්දේශනා කරලා තියෙන බව දැන්වත් තේරුම් ගන්න. ආයෙත් එක කියනවා මම. ඕනෑම දෙයක් ඇති වී මේ ඇති කියන්නේ සිතේ හට ගන්න දේවල් වලට ඇති වී නැති වෙන එක ස්වාභාවික දෙයක්. ඇති වී නැති වෙන්න පෙර ඒවා සමග ඇලෙන්න ගැටෙන්න ගියොත් ඇති වී හේතු ඉතුරු වී නැති වෙනවා. ඇති වී හේතු ඉතුරු වී නැති වෙන එක අවිද්‍යා සංකාර කියලා කියනවා. එහෙම නැත්නම් ඇති වී හේතු ඉතුරු වී නැති වෙන එක නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියනවා. මේ ඇති වී හේතු ඉතුරු වී නැතිවීම මගේ මම මගේ ආත්ම වශයෙන් වචනෙන් නොකීවට ගැනීමේ ප්‍රතිඵලයක්. දැන් මගේ වෙලා තියෙන්නේ මම වෙලා තියෙන්නේ මගේ ආත්ම වෙලා තියෙන්නේ මොනවද? පව පින ධානය. පවට ඇලෙනවා පව මගේ පව මගේ ආත්ම. පිනට ඇලෙනවා පිනම මගේ පිනම මගේ ආත්ම. ධානයට ඇලෙනවා ධාන මගේ අන්න ඒකට කියනවා අනිත්‍යේ නිත්‍ය සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. සත්‍යය නිත්‍යසකාත්ම නම් වූ උගුලට නැත්තම් කෙමරට අහු වෙලා සසර ඇවිදිනවා. සත්තා ගච්ඡanti සංසාරෝ යති මරණෝගාමි. තව තියෙනවා තේ යෝගියුත්තා මාරස්සා යෝගක් හිමිනෝ ජනා. ඔහු මායාවේ යෝගෙන් යුක්ත වෙලා කේම මෙදෙන තැනට ගැලවෙන්න දන්නේ නැහැ. දැන් මිනිස් ලොවට ආවේ මොකටද? ඔය කියන තැන්වල
කරක් ගහලා කියලා කියන තමයි ලස්සන වචනයක්. නැත්තම් ඇවිදලා පව් වලට දුක් විපාක ඉඳලා පින් වලට සැප විපාක ඉඳලා ධාන වලට ධානසෝය ඉඳලා ඒවා ඉවර වෙලා යන අතිදීර්ඝ සංසාර ගමනේදී මොකද්දෝ හේතුවකට බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබෙනවා ලංකාව වැනි ජනපදයක උපදිනවා සදහම් තරවාදී සදහම් ආරක්ෂා කළ රටක මාධ්‍ය සංඛ්‍යාව ප්‍රබල වෙලා කොරෝනා වසංගතයෙන් ගෙදර ඉන්න වෙලා බණ අහන්න නැති අයටත් බණ අහන්න හම්බ වෙනවා නිවාඩු උනේක සහ රට ආර්ථික වශයෙන් නැටන එක අහිත කර වුණාට ආධ්‍යාත්මික වශයෙන් සද්ධර්මයේ තේරුම් ගන්න බොහෝ පිරිසකට ලැබුණ බව මා දන්නවා. අපට ලැබෙන ඇමතුම් වලින්. ඒ නිසා අර නරක දේත් හොඳට බලපාන වෙලාවල් තිබෙනවා. ඔය එක්තරා විහාරස්ථානයක හිටියයි කියනවානේ ගුරු ශිෂ්‍ය දෙනමක්. එතන මේ ගුරුවරයා ශිෂ්‍යයා හුරු පුරුදු කරනවා. ගුරුවරයා බොහොම අහිංසක කාරුණිකව ඉන්නවා. ශිෂ්‍යයා ඊට පස්සේ මේකට මන්ත්‍ර ගුරුකම් හදාරනවා. ඉතින් ඒකට ගුරුවරයාගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒකේ කාලම්පිමිනවා කියලා එකකුත් තියෙනවා. දැන් දවසක් විහාරස්ථානයට ආව විදේශික කාන්තාවක් මේ බුදු පිළිමේ උඩ වාඩි වෙලා ගණන් ගන්න නැතුව. මේකට මේ වැඩේ කරන්න එපා කීවට කාන්තාවක් හෝ පිරිමියෙක් කවුරු හරි කතාවේ හැටියට ගුරු ස්වාමීන් වහන්සේ කිව්වට මේ පාපය කරන්න එපයි කියලා ගණන් ගන්නෑ. ඊට පස්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ එකට කියන කාලමක් පිම්බයි කියලා කටින් ලේ දාගෙන වැටෙන්න. ඊට පස්සේ ගුරුවරයා කිව්වයි කියනවනේ තනේ නරක දේත් ඕන තැනට හොඳයි කියලා. අන්න ඒ වගේ එහෙම අපිට මේක තේරුම් ගන්න ඕන. මේ කොරෝනා වසංගතයත් හොඳ පැත්තට යන අයට ආශිර්වාදයක් වුණා. මේ තියෙන අසහනකාරී තත්ත්වය හැමදාම තියෙන්නේ නැහැ. කවුරු හිටියත් ඕක කොහොම වෙනවා. ඒක ලෝකෙට වෙච්ච දෙයක් නේ. ඕකට වඩා බැනාන ගහගන්න කෑ ගහන්න නැතුව ධෛර්ය සම්පන්නව ගොඩ එන්න කල්පනා කරන්න හැමෝම. කාටවත් බැනලා වැඩක් නැහැ. කාගේවත් අර කොරෝනා වෛරසයේ වැරද්දනේ තියෙන්නේ. දැන් යා පරාජය වෙගෙන යනවා පේනවා. අපි නැගිටින බව පේනවා. අපි අපහ ගොඩ එන්න හිතන්නේ. ධෛර්ය සම්පන්න જાතියක් වශයෙන්. දැන් මෙතෙන්ට යන්න වෙනවා එතකොට. මේ හොඳ දේ තුලින් ලබාගත් ජීවිතයේ ගැඹුරු කරුණු ඔබට හමු වෙනවා. සමහර විට කෙස්වල අනිත්‍ය බලන් හිටපු අයට, මල්පර වෙන අනිත්‍ය බලන් හිටපු අයට. ඊදහාට ගැඹුරු දැනුමක් හම්බ වෙනවා. සංකාර කියන්නේ කසල්ගොඩවල් වලට කියලා හිටපු අයට. බාහිර වස්තුන්ගේ කැඩේ බින්දෙන ඒවා සංඛාර ඒවා බින්දෙන එක අනිත්‍ය කියලා හිටපු අයට. තමන් තුළ පවතිනා වූ පුණ්‍යාභි සංකාරයේ අපුණ්‍යාභි සංකාරයේ පමණයි ඔබට තිබෙන්නේ. ඒක මමත්වයෙන් ගැනීම තුළ තමයි සතර ඇවිදින්නේ කියන එක තේරෙනවා. නමුත් මේකේ අපුණ්‍යාභි සංකාරය නම් වැරදි, පුණ්‍යක්‍රියාව වැරදි නෑ. ඒකේ අபிසංකාර කියන එකේ වැරද්දක් තියෙන්නේ. ක්‍රියාව වැරදි නැහැ. නමුත් ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයෙන්නේ. අර අபிසංකාරයේ කියන සසඳනවා උපාදානයට. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවයනේ. එතකොට ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානය. උපාදානයේ පවද, උපාදානයේ පිනද, උපාදානයේ ධානද කියලා නෑ. අන්නේ අර ඇලීමෙන් හේතු ඉතුරු කොට අවසන් වීම කියන ක්‍රියාවලිය උපාදානයේ ප්‍රතිඵලයයි. අபிසංකාරය. ඉතින් මේක අපට හුරු වුණා වූ වැරදි පුරුද්දක්, නරක පුරුද්දක්. මේක කරන්න බුදුවරුන්ගේ අවවාද අනුශාසනාව ඕන නැහැ. ඇලුනොත්, ගැටුනොත්, මුලාවුනොත්, මමත්වයෙන් ගත්තොත් අනිවාර්යෙන්ම මේ පෙලක් තියෙනවා. ඒක පෙන්වන දහම් පෙලක් තියෙනවා. ප්‍රමාද පෙළ දහම. පෙළ දහමේ ඔස්සේ ගොස් බද්දෝ මාරස්ස සතරට බැඳෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අන්න බුදුහාමුදුරුවෝ පිනමවත්යෙන් ගත්තත් මාරයට බැඳෙනවා. පවමමත්යෙන් ගත්තත් මාරයට බැඳෙනවා. ලෞකික ධාන මමත්වෙන් ගත්තත් මාරයට බැඳෙනවා. මොකද පෘථග්ජනයා සතුයි මමත්වෙන් ගැනීම නැමැති උපන්ගේ දුර්වලකම තියෙනවා. දැන් බුදුන් වහන්සේ මාරයාගෙන් මිදෙන්න නම් අමඤ්ඤමානෝ මමත්වෙන් යහපත් දේවල් කරන්න මමත්වෙන් නොගෙන. අයහපත් දේවල් නම් කරන්න වෙපා කියලා පැහැදිලි කරලා තිබෙනවා. දැන් මේක තමයි අපිට දැන් අපි ළඟ තියෙන සංඛාරය මොකද්ද? සබ්බ සංකාරේසු
අනිත්‍ය සංඥා. එතකොට දැන් මේක අපි ඔක්කොම බලන්න ඕන නෑ. අර එක සූත්‍රයක තියෙනවා ලෞකික ධානලාභියා අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන තමන්ගේ ධානය. අන්න එතකොට එහෙනම් ඔහුට නිත් වෙලා තියෙන්නේ ඒකනේ. රූපී හෝ අරූපී ධානය තමයි ඔහු අනිදුක්ඛ අනාත්ම වශයෙන් බල දුකින් මිදෙන්න කියලා පේ. ඔහු ඒකටනේ අහු වෙලා ඉන්නේ. ඒක ඔහුගේ මම වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට මේ පැත්ත ඕන නෑ. එදිනෙදා ජීවිතයේදී අපි ළඟ උපදින්නේ අපුඤ්ඤාභි හෝ පුඤ්ඤාභි සංකාරය. අபிසංකාරය. ඒකට විශාල බලයක් අපි එකතු කරලා තියෙනවා ජීවිතය සහ සංසාරයේදී එනකොටම එකතු වෙලා මමත්වෙන් ගැනීම. එකතු වීමම මමත්වෙන් ගැනීමයි. එකතු වීමම වඤ්ඤමානය. මානෝ කියන්නේ ගැනීමෙන් ඒ මොහොතේ. එතකොට අර අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු වේ කියන එක තමයි බද්දෝ මාරස්ස. අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු නොවි අවසන් කරනවා කියන එකට කියනවා මුත්තෝ පාපිමතෝ. බද්දෝ මාරස්සට කියනවා පමාද විහරණය, මුත්තෝ පාපිමතෝ අපමාද විහරණය කියනවා. ඔබ පමාද විහරණයෙන් අපමාද විහරණයට යන පාර පාදාගෙන පටන් ගන්න ඕන. මුළු ත්‍රිපිටකයේ පුරාම තියෙන සූත්‍රවල පවතින ආවෝදිත ධම්මපරියාය පමණයි. මොන වචන වලින් මොන උදාහරණ වලින් පැහැදිලි කරුවත් අවසානයේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් සත්‍ය අදුකටපත් වේ, පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් සත්‍යයට බුදුන් වෙත යා හැකිය. දෙපයින් නොව පිළිමයක් හෝ රූපයක් වෙනුවට නොව නිර්වාණය නම් වූ බුදුන් වෙත, ධර්මයේ නම් වූ බුදුන් වෙත යා හැකිය. යාමකුත් නැහැ. යාමක් ඒමක් නැහනේ. සාක්ෂාත් වෙනවා. මෙතරම් ළඟද මේක? ඔය 1982 කාලේ වගේ අවුරුදු 40කට ඉස්සෙල්ලානේ එතකොට. අලුත පැවිදි වුණ සාමණේර හිමි නමක් වශයෙන් මේ එදත් ඉලක්කේ නිවන් මඟ. එහෙනම් එදාට තේරෙන භාෂාවෙන් නිවන් මඟ පහසු කරලා ධර්ම දේශනාවක් කළා. අද එකෙන් 100න් එකක්වත් තියෙන නෑ එදා. නමුත් සවන් දුන්න අයගේ මතය මොකද්ද? බරපතල දෙයක් නේ. ඔය කියන තරම ලේසි වැඩක්ද නිවන් ලබන එක කියලා තමයි ඔක්කොම කීවේ. නමුත් අපි දැන් ලේසි කරලා තියෙනවා. කොහොමද ඉතින් ඔය ගණන් ඉගෙන ගන්නකොට අමාරුයි දන්නේ නැති කාලේ. දැනගන්නකොට හොඳටම ලේසියිනේ. මතක තියාගන්න. දන්නේ නැති කාලේ තමයි අමාරු. දැනගන්නකොට සෙල්ලමක් ඒක. ක්‍රීඩාවක් විනෝදාංශයක් වෙනවා. ගැටලු විසඳන එක. අන්න ඒ වගේ ඔය දන්නේ නැති අයට අමාරු වුණාට තේරෙනකොට මේකේ බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. කරන්න ඕන දේ තේරුම් ගන්නට පළමුව සෝතාච හෝති පරණ ධර්ම දේශනාවකින් වචනේ ගත්තා. සවන් දීලා අවිද්‍යා සංඛාරයයි විද්‍යා විමුක්තියයි පමාදයයි අපමාදයයි පොත තුලින් නොව වචන තුලින් නොව ඔබේ ක්‍රියාව තුල දැක ගන්න. ඉන්පසුව හන්තාච හෝති. ඉන්පසුව ඝාතනයක් තියෙනවා. පසුගිය දේශනාවක ලස්සනට කතා කළා. සමහර විට මේක තියෙන සුන්දරත්වයේ විඳින නිසා මේ පද හතරට දවස් 4ක් ගන්නත් බැරි නෑ ඉස්සරහට මම. සෝතාච හෝති ඔස්සේ පෙන්වන්න පුළුවන් පැය 5ක් විතර. හන්තාච ඔස්සේ පෙන්වන්න පුළුවන් යෝනිසෝ මනස්කාරයේ පාවිච්චි කරන ආකාරය. කාන්තාච හෝති ඔස්සේ කාන්ති පරමම් තතුතික්කා පෙන්වන්න පුළුවන්. ගන්තාච ඔස්සේ සෝවාන් ආදී මාර්ගඵල වලින් යන්න ඕන තැන යන්න පෙන්වන්න පුළුවන්. මෙහෙමත් සුන්දර දේශනා ත්‍රිපිටකයේ තියෙනවා කියලා කියනකොට අපට හම්බ වෙනවා. ඉතින් කියවන්නේ නැති අය දන්නේ නැහැ. දැන් ඔබ කොතනද ඉන්නේ? ඔබ මේ දේවල් දැනගත්තේ නැතුවට පුද්ගලයෙක් වශයෙන් මේ සිතින් කයින් වචනෙන් මේවා කරනකොට ඒවට අවතීර්ණ වෙලා ඒවා සමග ඇලිලා ගැටිලා මම ආයනෙන් ගැනීමෙන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන මේ මොහොතේ විඳින අතර අනාගත විපාක දෙන්න හේතුවක් ඔබ අතින් නොදැන ඉතුරු වෙනවා. මේකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියනවා. සංකාර රැස් කරනවා. අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිත්‍යාභි සංකාර. බුදුවරු ලෝකෙට පහළ වෙලා සංකාර රැස් කරන එක භවගාමී කියලා පෙන්නනවා. සංකාර නිරෝධය කරන එක භව නිරෝධගාමී කියලා පෙන්නනවා.
නමුත් ඒක අවුරුද්දට එක සැරයක්, මාසෙට එක සැරයක්, දවසට එක සැරයක් එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිරන්තරයෙන් වර්තමාන මොහොත සිහියට තබාගෙන ඉඳලා Taman හදාගත්ත මෝඩකම චිත්තාබ්බදරයේ සැඟවී තිබී අදාළ හේතු වෙදෙනකොට එළියට එනවා. පස් දොරෙන්ම හේතු වෙදෙනවා, පස් දොරෙන්ම එළියට එනවා. ඉරියව් හතරක් හේතු වෙදෙනවා, ඉරියව් හතරෙන් එකකදී එළියට එනවා. Taman හදාගත්ත මෝඩකම, දුර්වලකම චිත්තාභ්‍යන්තරයේ තිබෙන තැන හොයන්න බෑ. තිබෙන නිසා එනවා කියලා තේරෙනවා. අන්න මේ එනේකට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. උපදින්න එපා කියලා නෑනේ. තිබෙනතුරු එනවා. දැන් ඕකට එකතු වෙන එක තමයි කලේ සංසාරේ. ඕක දැනගත්තේ නැති වුණාට ওই තුන තමයි ඉපදුනේ. ඕකට එකතු වෙන එක තමයි කලේ. ඒක උන්වහන්සේ වදාහරනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබියන්ති කරෝති නානාවාංගාවේති. මේක තමයි ඔබේ පෙළ දහම. පමාදවාදී පෙළ දහම. ඔක ඉතින් බොහොම කල් සංසාරෙත් කළා. මේ ජීවිතෙත් ඉගෙන ගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත්, සිල් සමාදන් වුණත් නැතත්, පැවිදි වුණත් නැතත්, පෘථග්ජන භාවය තුළ ඕක තමයි කරන්නේ. එනිසා භව නිරෝධගාමිත්වයක් ප්‍රාර්ථනා කර කර භවගාමිත්වයේ හැසිරෙනවා. පෘථග්ජනය කියන්නේ එහෙම අය. නමුත් භවගාමිත්වය සිදු වෙන්නේත් වර්තමාන මොහොතේ, භව නිරෝධගාමිත්වයේ ආරම්භ වෙන්නේත් ක්‍රියාත්මක වෙන්නේත් වර්තමානයේ මොහොතේ. අන්නේ ඒ නිරෝධගාමී ප්‍රතිපදාව ආරම්භ කරලා අනුගමනය කරන්න පුළුවන් හැකියාව ත්‍රිවිධ විතර්කයේදී තිබෙන්නේ ඒවා උපදින නිසා. අපාගත සත්වයාට ත්‍රිවිධ විතර්ක උපදිනවා කියලා මම දකින්නේ නැහැ. දෙවියන්ට ත්‍රිවිධ විතර්ක උපදිනවා කියලා මම දකින්නේ නැහැ. අපාගත සත්වයා දුකින්ම පෙළෙනවා, දෙවියන් සැපෙන්ම පෙළෙනවා. එනිසා ඔවුන්ට දුකම විඳිනව ඇරුණාම මේකෙන් නිදහස් වෙන පාරක් තේරෙන්නේ නැහැ. ඔවුන්ට සැප තියෙන නිසා දුක තේරෙන්නේ නැහැ දෙවියන්ට. ඒක තේරුම් ගත්තේ නැති අය ඉතින් දෙවි ලෝකේ යන්නත් බන කියනවා, දෙවි ලෝක කට්ටිය බන අහනවා කියලා කියනවා, දෙවි ලෝක කට්ටිය පිනුත් කරනවායි කියලා කියනවා. සමාජයට එහෙම කියනවා ඉතින්. ඔබත් කල්පනා කරලා බලන්න. නමුත් මේ දෙපැත්තකින් එන ලාභාලාභ, සැප දුක් නිന്ദා ප්‍රශංසා දෙක අපට එනවා. මේ දෙකම උපේක්ෂා සහගත වෙන්නට ඒ මොහොතට හුරු කරන එකට කියනවා කන සම්පත්තිය කියලා. ඔබට පවණයි ඒක ලැබිලා තියෙන්නේ. ඒකෙදින එක කරන්න ඕන. අන්න දැන් ඔබ කතා කරන ආකාරයට පුණ්‍යාභි සංකාරයේදී අපුණ්‍යාභි සංකාරයේදී පමණ. නැත්නම් ඒ ආනිජ්ජාභි ඕන නැහැ. ඒ මොහොතට එන හැඟීමේදී. පෙළ දහමෙන් පෙන්වුවේ කුමක්ද? අරමුණු තුළ පෙන්වුවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අරමුණු තුළ පෙන්වුවා. අතීතේ එන එකට කියනවා පස්ස කියලා. Taman හදාගත්ත ලෝභකම් ටික, මෝඩකම් ටික ආදී කාරණා සිතට එකතු වෙනවා. හැංගිලා තියෙන නිසා එනවා. උපන් ලාභය, උපන් අලාභය ආදී කොට ඒක Taman හිත ඇතුළේ. ඒක හිත ඇතුළේ තිබිලා ආපු එකක් බව දන්නේ නැහැ. බාහිර ලෝකේ තියෙන දෙයක් කියලා හිතනවා. ඒකේ සැප හෝ දුක බාහිර ලෝකේ තියෙන්නේ කියලා ඒකට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒක විඳිනවට වේදනා කියනවා. ඒක ඇල්ල කරන ස්වභාවයට තණ්හා කියනවා. ඒ මුලාවට මමත්වෙන් ගැනීම කියනවා. පාදාන. එතකොට අර හේතු ඉතුරුයි අවසන් වීමට බව කියනවා. මෙන්න පමාදවාදී පෙළ දහම පව තුල, පින තුල, ධානය තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල ඕන එකක් තුල පංච උපාදානස්කන්ධය හැදෙන හැටි. දැන් මේකනේ නොකර ඉන්න ඕන. ඉතින් අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ, අනවිනන්දනමානෝ මුත්තෝ පාපිමතෝ, අංකෝ බික්ඛවේ අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝති. ඔය ඕනෑම පදයකින් මේ පෙළ දහම උගන්වනවා. නැත්නම් සංඛාරංච නිරෝධේන. සංඛාර රැස් කිරීම වෙනුවට නිරෝධ කරන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. අපි ඉස්සර ජීවිතේක අවිද්‍යා සංඛාරයක් කරගෙන ඒක නැති කරන හැටි කතා කර කර ඉන්නවා.
දැන් මේ අරමුණ තුල තණ්හා උපාදානව වීමටනේ අවිද්‍යා සංකාර කියන්නේ. එතකොට තණ්හා උපාදාන වුණා නම් අවිද්‍යාව පත්‍ය සංකාරා වෙලානේ. නවත්තන්න පුළුවන් දායේ. හොඳයි තණ්හා උපාදාන නුවණ නම් විද්‍යාවේ මුක්ති නෙමෙයිද? එතකොට සංඛාර නිරෝධ වුණේ නැද්ද? අරමුණත් වල බලන්න. තණ්හාවෙන් ඉස්සෙල්ලා වේදනා. වේදනාවෙන් ඉස්සෙල්ලා පස්ස. පස්ස වලින් වේදනා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. පස්ස නැති උට වේදනා නැත්නම් වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, අවිද්‍යා සංඛාර නැහැ, විද්‍යාවේ මුක්ති. දැන් මේ මොහොතේ නේද සංඛාර නිරෝධ වෙන්නේ? මට කවුරු හරි කියන්නේ ඉස්සර ජීවිතයේ අවිද්‍යාව පත්‍ය සංඛාරා නැති කරන්න පුළුවන් හැටිය. ලැබෙන්නේ වර්තමාන මොහොත නම් මේ මොහොතේ ඇලීමෙන් සතර හැදේ නොඇලීමෙන් සතරින් මිදේ කියන මේ න්‍යායට අතීතයක් නැහැ. තිබෙන ඒවා ඇවිදින් ඉවර වෙනවා අලුතින් නොතබීම තුළ චිත්තාභ්‍යන්තරය හිස් වෙනවා. කුණුගොඩ. අන්න. දැන් එතකොට අන්න සබ්බේ සංඛාරා. පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර නිත්‍ය කොට ගැනීමෙන් සතර ඇවිදිනවා. ඔබට තහුණුම් බලන්න ඕනේ නැහැ. ඔබේ මේ සංඛාර තුන දැනට කරනවා පව්පින්. පව මමත්වෙන් නොගැනීමෙන් පිමමත්වෙන් නොගැනීමෙන් අල්ලා නොගැනීමෙන් ඔබට වර්තමාන මොහොත අනාගත හේතු උපදින්න නැතුව අවසන් කරන්න පුළුවන්. වර්තමාන මොහොත හට ගන්න ඕනේ උප්පන්නා. නමුත් අනාගත හේතු නොකොට අවසන් කරනකොට අනිත්‍ය වෙනවා. අනිත්‍ය බලනවා කියන්නේ ඒක තමයි නුවණින් දකින්න. දැන් මේක තමයි අභ්‍යාසය බුදුන් වහන්සේ ලබා දෙන්න. ඔබට ඔබ සරණ කර ගැනීම නැවත නැවත බලමින් වාසය කිරීම. දැන් ආපහු යන්න පටන් ගන්නවා. සසරේ ආපහු යන්න පටන් ගන්නවා. අර එකතු කරන එක සසරට යන පාර මේක හිස් කරන පාර. දැන් බලන්න. සබ්බ සංකාරයසෝ. ඒ මොහොතේ උපදින අපුණ්‍යාභි හෝ අපුණ්‍යාභි හෝ සංකාර දෙකට එකතු නොවීමෙන් මමත්වෙන් නොගැනීමෙන් හටගත්ත දේ නැතන එක ස්වාභාවික දෙයක්. හටගත්ත දේ සමග එකතු වීමෙන් තමයි අනාගතේ හැදෙන්නේ. එකතු නොවෙනවා නම් එයාට අයිති වැඩේ ඇවිදින් යන එක. මේ උපායශීලී බව තථාගතයන් වහන්සේ තේරුම් අරන් අත්හදා බලපු එකක්. අපිට මේ උපායශීලී බව තේරෙන්නේ අපි මොනවා හරි කරන්න ඉල්ලනවා. අමුතුවෙන් වැඩක් තියනවායි කියලා. මගේ සිත් වසඟ කළා වූ මාව අවධානයට යොමු කළා වූ පදේ මට අහන්න හම්බ වෙන්නේ 1985 විතර. පෘථග්ජන මට්ටෙන් කරන්නා වූ ක්‍රම සියල්ල විවේචන ලක් කරන්නා වූ මේ ලිපිය සැබෑ භාවනාවට ක්‍රමයක් නැත කියලා අවසන් කරලා තියෙනවා. එදා ඉඳලයි මම මේක හොයන්නේ. මොකද්ද මේ ක්‍රමයක් නැත්තේ? ඇත්තටම ක්‍රමයක් තියෙනවද? ක්‍රමයකට කාම විතර්ක ව්‍යාපාද විතර්ක උපදින්න එක එක්කෙනාට ඒ කාරණා නෝනේ. ඉතින් ඒක නාදිවාසීති පජහති ක්‍රමයක් ඒක. ඒකට එකතු නොවීමනේ. පඨවි හෝ ආපෝ හෝ තේජෝ හෝ පිම්බෙනවා හෝ ඇකිලෙනවා හෝ යනවා හෝ එනවා හෝ මොකක්වත් නැහැ ඒකට. එහෙම ක්‍රමයක්. ක්‍රමකින් කරන්න බෑ. ක්‍රමයක් ගත්ත ගමන් අර උපදින එක නතර වෙනවා. මගහැරීමේ කලාවට වැටෙනවා. මම හිතනවා ඔබට මේ කරුණ වැටහෙනවයි කියලා. තව ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඒකටත් උත්තර දෙන්න ඕන නිසා මෙන්න මේ ප්‍රතිපදාව යදා පඤ්ඤා ඒක ඇසින් බලන එකක් නේ නුවණින් අර අල්ලා නොගැනීම එකතු නොවීම අර උපාදානය වෙන්නේ එකතු නැත්නම් උපාදාන නොවි අතීතයේ වශයෙන්ම මේ යනවා වර්තමාන හේතුඵල ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රහාණය සඳහා කල යුත්තේ වර්තමාන යොස්සේ වර්තමාන කර්මයක් කරමින් අනාගත විපාකයට හේතු නොතබන ක්‍රියාවලිය. ඉතින් ඔකට අනිත්‍ය අමඤ්ඤමානෝ කියන වචන කීවට තේරෙන්නේ නැති නිසා අලුතෙන් වචනයක් එකතු කළා. එකතු වීම ප්‍රමාදයයි එකතු නොවී ඉන්න සිහිය දියුණු කරන්න. කොහොමද කරන්නේ? බරපතල පුරුද්දක් තියනවා එකතු වෙලා ආපහු සිහිය දියුණු කරගෙන මෙතෙන්ට ගේන්න ඕන. මේ මොහොතේදී මේ වැඩේ වැරදි සතර හදන එකෙන් නෙමෙයි අපට මිදෙන්න ඕනයි කියලා දියුණු කරගත්ත සිහියෙන් දකින්න ඕන. ඉතින් ඒක දියුණු වෙන තරමට මේ සිහිය දියුණු වෙන තරමට මම අර මතක් කරපු වචන ටික පස්සේ මතක් වෙයි. හවසට පච්චාජාත වෙනවා. ඒ මොහොතේ මතක් වෙයි ටිකක් වෙලා ඒක තමයි සහජාත වෙනවා. ඊට ඉස්සෙල්ලා සිහිය එනවා. එතකොට ඒ පාරට ඉඩව නැහැ. එතකොට පුරේජාත. ඔබමනයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර ඕන කෙනෙකුට මේ සසුනේ
බුදුන් වෙත යන්න කරන්න තියෙන්නේ. ඒකයි ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ කියලා කියන්නේ. අදාළ කරුණු තේරුම් අරගෙන මගේ හැසිරෙන්නට ඔබට මේ දහම් කරුණු පැහැදිලි වේවායි කියන ප්‍රාර්ථනා කරමින් කරුණු පැහැදිලි කිරීම හමාර කරනු ලබනවා. ඊළඟ ප්‍රශ්න දෙක ගැන කතා කරන්න ඕන නිසා. විශ්‍රාමිකමා දසමස්වේති ලදරියක් රැක බලා ගනිමි. දහම් දෙසුම් කාලසටහනට අනුව වැඩ සැලසුම් කර ගනිමින් ධර්ම දේශනා ශ්‍රවණය කරමි. ඒ උපාදානයක් ලෙස සැලකිය හැකිද? අනේ ඉතින් 100 කෙනෙක් වශයෙන් තමන්ගේ සුරතල් දරුවන් බලාගන්න එක ආදරණීය වැඩක් නේ, වගකීමක් නේ. පාපයක් වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ පව කරන්න එපා කියලානේ තියෙන්නේ. දරුවන්ට සෙනෙහර දක්වන්න එපා කියලා තියෙනවද? අනිත් එක මේ උපාදාන කියලා කියන්නේ ඕවා නෙවෙයිනේ. මේක කෙරෙන්න ඕන යුතුයකමක්. ඉතින් ඒ දරුවාගේ ආරක්ෂාව වල ඒක දරුවා ගැන කැප වෙන්න ගියොත් තමන්ගේ ධර්මඥානයට කාලේ නැතුව යනවා. ඒකත් කරගන්න ඕන. නිසා බුදුහාමුදුරුවෝ සබ්බපාපස්සා කරණම් කියලා දේශනා කළා යනවා, දරුවන් බලන්න එපා කියලා දේශනා කළා නෑනේ. ඒ අපි හිතන හැටි වැරද්දක් ඔය. දරුවා අඬනකොටත් දරුවා බඩගිනි වෙනකොටත් අවශ්‍ය දේවල් සපයනවා යරුණාම ඔබට තරහ එනවා නම් ඒකත් භාවනා කර්මස්ථානයක් නේ. ඔබ දරුවා දන්නවද ඔබ බනහන බව? දරුවා දන්නවද ඔබ හිත ඇතුලේ ද්වේෂ මූලයක් තියෙන බව? නැහැ. නමුත් අපි අපේ මේ දුර්වලකම උපදින්න දරුවත් උදව් කරගන්න පුළුවන්. එතකොට එන දෙයට එකතු නොවි අතහරින්න. එතනත් භාවනාව තියෙනවා නේද? භාවනාව කියන්නේ වැඩිමනේ. මම මේ සමාජයේ දරුවන් හදන එක අපරාධයක් එහෙම කියලා කියන්නේ නැහැ. මම කියන්නේ දරුවන් හැදීම පූජනීය ක්‍රියාවක් කියලා. මොකද ඔය ආගමට ඉස්සරහා ලෝකේ දකින්න අතීත ලෝකේ මම ආගම හැදෙන්න ඉස්සෙල්ලා තමයි මිනිස්සු මේ ලෝකෙට ස්ත්‍රී පුරුෂ වශයෙන් ඉපදුනේ. ඒ ස්ත්‍රී වශයෙන් ඉපදලා මවට ගර්භාෂයක් දුන්නේ සහ පීතෘත්වයක් දුන්නේ ඒක ඉටු කරන්නනේ. කොහොමද වරදක් වෙන්නේ ඒක? මේ ලෝකේ පවත්තන්න ඕන නිසා නේ හදලා තියෙන්නේ. කවුද ඊට එරෙහිව යන්න කියලා තියෙන්නේ? ඒකේ එහා පැත්තට ගියාම ආස්වාදයට ගිහින් රාගික වෙලා ඒක තවත් විදිහකින් කියනවා නම් දරුවන් ලබන්න තියෙන එක දරුවන් නොලබන්න යොදාගත්තාම විද්‍යාව තා සාක්ෂණ හිතුනේ. එතකොට ඒක අපරාධයක්, පාපයක්. ඔය මම කියලා තියෙනවා කියන්නත් පුළුවන් ඕන මේ වෙලාවේ ගන්න නෑ එච්චර කියන්නේ. ඊළඟ එක සීන ලෝකයේ සුවපත් කර ගැනීම සඳහා සතිචෛසිකයේ බලවත් කිරීම ප්‍රමාණවත් වේද? සීන ලෝකයේ සුවපත් කර ගැනීම සඳහා බාහිර ලෝකේ නරක කරගෙන බෑ. මොකද බාහිර ලෝකෙමයි ප්‍රක්ෂේපණයක් වෙන්නේ සීන ලෝකය. පොලිසියට බයෙන් ඉන්නවා නම් අරක්කු හංගගෙන ඊට පස්සේ නිින්දෙන් පොලිස් කාර්යය දැක්කත් බයයි. මොකද පොලිස් කාර්යයට බයයිනේ අරක්කු හවෙයි කියලා. දැන් මාත් වාහන වල යනවා. පොලිස් නිලධාරීන් යම් තැන් වලින් නවත්තනවා. මම වීදුරු ඇරලා මොකද කරන්න ඕන කියලා සිනාමුසු මොහොනින් අහනවා ඇරුණාම කිසිදු ආකාරයේ බයච්චකිතයක් මට උපදින්නේ නැහැ. මොකද මගේ වාහනය තුල හෝ මගේ ජීවිතය තුල නීති විරුද්ධ දේවල් නැති නිසා. මතක තියාගන්න මේ කියන කතාව. ඒ නිසා මේ ලෝකේ හොද කරගන්න පුළුවන් නම් ඔබට උපන් තැන් පටන් යහි බික්කවේ සත්තා ඔන්න පදයට ගන්නවා මම. යම් කිසි පුද්ගලයෙක් මහණෙනි පුබ්බන්න සමයේ උදැසන කායන සුචරිතං සරචරಂತಿ වාචාය සුචරිතං තරಂತಿ මනසා සුචරිතං චරಂತಿ. ඔව් කයින් වචනෙන් සිතින් යහපත් දේවල් කරන්න පුළුවන් නම් සුපුබ්බන් හෝ බික්කවේ තේ සංසත්තානං ඔහුට උදෑසන සුබ උදෑසනක්. ඔන්න බුදු සමයේ සුබ උදෑසන තියෙන එක ඔක ඉන්දියාවෙන් ඉංග්ලන්ඩ් වලට ගිහින් තමයි මෙහාට ඇවිදින් තියෙන්නේ good morning වෙලා. ඒක නිකන් වචනයක් විතරයි. නමුත් බුදුන් වහන්සේ යෙහි වෙක්ක සත්තා මජ්ජාන්තික සමයේ දවල්ටත් ඔහුගේ කරන ක්‍රියාකාරකම් හැම එකක්ම කායන වාචා මනසා සුචරිතන්නම් වැඩ පිණිසම හිත පිණිසම වේනම් සු මජ්ජාන්තිකව බික්තේ බික්කවේ තේ සංසත්තානං ඔහුට මද්ධානත් සුබයි. එහි බික්කවේ සත්තා සායන සමයේ සන්ධ්‍යා යාමේ තමන්ට පැවරෙන රාජකාරී කායන වාචා මනසා යහපත් නම් සුචරිතනම් සුසායන්න සමයේතේ සංසත්තානං වල සුබ සන්ධ්‍යාවක්. දැන් දවස සුබ වෙන හැටි බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා නේද? සතුන් මරලා හොරකම් කරලා උගුල් අටවලා බොරු කරලා වංචා කරලා කපටිකම් කරලා කුඩු විකුණලා සුබ වෙන්නේ නැහැ.
සිතින් කයෙන් වචන කරන ක්‍රියාවලියක් හැම විටම පරහිතකාමී, සමාජහිතකාමී, දෑහිතකාමී වෙනවා නම් ඔහුට සුබයි. මේ ජීවිතේ මෙහෙම සුබ කරගත්තොත් ඔබ නින්දට යන්නෙත් මේ ලෝකෙට. එතකොට ඒක න පාපකං සුපිනම් පස්සති, පෞකාර සිහින දකින්න වෙන්නේ නැහැ. එතකොට සිහින ලෝකේ සුබයි. ඒ පවෙන් බැහැර වී පුණ්‍ය කර්මයන් තුළ සිහින ලෝකයේ සුබ වෙන ආකාරය. තවත් සිහින ලෝකයේ තියෙන උපාදාන තියෙන නිසා. ආර්ය පුද්ගලයන්ට සිහින ලෝකයක් නැහැ කියන ආධ්‍යාත්මික ආයතන ඉස්සෙලා තියෙන්නේ. නින්ද ගියාම නින්ද යනවා විතරයි, අවදි වෙන වෙලාව දන්නේ නැහැ, නතර වෙලා වගේ. ඒ කියන්නේ සිතට රැවටීම අයින් වෙනකොට ඒක සංසුන් වෙනවා. ආධ්‍යාත්මික ආයතන හයක් නැති නිසා තමයි උන්වහන්සේලාට පරලෝ ගමනක් නැත්තේ. ඔබට මේ ලෝකේ අතෑරුණාට හදාගත්ත සීන ලෝකයක් තියෙන නිසා තමයි මව කුසක ප්‍රතිසන්දි ලැබලා කයක් හදාගන්න වෙන්නේ. අර නහියාතු ගබ්බසෙයියන් කියන්නේ මව ගැබකට එන්න ආධ්‍යාත්මික ආයතන නැතුවම සතර ගමන ඉවර වෙනවා. ඒ නිසා සීන ලෝකයේ සුබ කරගෙන විතරක් බෑ, සීන ලෝකයක් නැති තැනට එන්න වෙනවා. මම මේ හදන අය වශයෙන් අපට තේරෙන දේවල් මේවා හදමින් අපි ඉන්නේ. එතකොට අපේ ලෝකේ එදා කොහමද, අද කොහමද, දැනට කොහමද කියලා අපිට තේරෙනවා. අර බුදුන් වහන්සේ දවසක් ඔය වනාන්තරයක උදේ සතපිලා ඉඳලා ගහක් යට අතුරනේ අකුලනවා. කෙළඹි පුත්‍රයෙක් යනවා අහනවා භාග්‍යතුන් වහන්සේ නැත්නම් ශාක්‍ය වංශික ගෞතමයනි සුවසේ නිදාගත්තද? ඔව් මේ ලෝකේ ඉන්න සුවසේ නිදා ගන්න අය අතරින් එක්කෙනෙක් තමයි මම. ඔබ වහන්සේ සුවසේ නිදා ගන්නවා කියනවා කොළ ගොඩක් උඩ. අපිට මේ ඇඳ ඇතුලේ බුමුතුරුන වල නිදා ගන්නවා සුවසේ නිින්දක් නැහැ කියනවා. ඉතින් ඒවැ හිටියට ඒගොල්ලෝ ඔබ දෙසම හොයකනේ ඉන්නේ ඇතුලේ. උන්වහන්සේට ඒකක්වත් නැහැ. යන්න ඒ වගේ සිත හැදෙන තරමට සුව නිින්දක් තියේවි. ඒ විතරක් නෙවෙයි නිින්දේ කාලයක් දැනෙන්නේ නැති වේවි. ඒ නිසා දැන් මං හිතන්නේ පැහැදිලි වුණානේ. ඊට වඩා කාලේ ඉතුරු නැහැ මං හිතන්නේ. නිසා ඔබට උදේ දවල් හවස යහපතක්ම කරන්න පුළුවන් නම් ඔබෙන් සමාජයට, ඔබෙන් උදව් වුණ අයට, එනම් ඔබේ සිහින ලෝකයේ නරක වෙන්නේ නැහැ. තවදුරටත් මේකට නොඇලී අවසන් කරන්න පුළුවන් නම් ඒ නොඇලී අවසන් කරන පුරුද්ද සිත ඇතුළටත් යනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 ශූන්‍ය වෙනවා කියලා කියන්නේ. මොකද මේ ඇහැ කන නාසය දිවකය පිටට තිබුණාට තියෙන්නේ සිතේනේ. සිතනේ ඇහැ කන. ඉතින් සිතේ ඇහැ කන නැතුව ගියාම පරලෝ යන්න සතෙක් නැහැ. අදාළ කර්ම තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන අරගෙන සංඛාරයන්ගේ නිරෝධය දකින සතිය භාවිතා කරන්නට ඔබට ලැබේවායි කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළ නිකාසනය කිරීම සඳහා තෙලිජ්ජවිල කිරිමැටි මුල්ල බදුවත්තලිපිනෙහි පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකා චන්ද්‍රා ඥානශීලී වික්‍රමාරච්චි මහත්මිය විසින් සදහයි දායකත්වය ලබා දී තිබේ. අරමුණු අතර දායකත්වය දරූ මහත්මියගේ 2021 ජනවාරි මාස 24 වෙනිදා දින ජන්මදින නිමිත්තෙන් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්මාන්‍ය සිදු කරන ලබන අතර මෙයින් ජනිත වන්නා වූ මහා කුසලයේ තුමියටත් කල්යාණ මිත්‍ර වූ යූ.ඒ. කරුණාවති සොයුරට හා ඇයගේ පවුලේ දූ දරුවන්ටත් දහම් පිපාසයෙන් පිපාසිත ලෝවැසි දනන් හටත් සසර දුක් කෙලවර කිරීම පිණිස තුටුපන්රුවක් වේවා. ධර්ම දාන දුන් ඔබට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාය සම්පන්න සුබ උපන් දිනයක් වේවා. ධර්ම දානින් ජනිත වන්නා වූ කුසල් බලෙන් සුජීවත් සිටින්නා වූ 98 වී ඇති TMR ජයවර්ධන මෑණියන්ට 96 වී ඇති ඥාති සොයුරිය VL ලියන ගුණවර්ධන මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සතවස්සාධික කාලයක් ජීවත් වෙන්න ලැබේවා. තව ටිකයි. දායකත්වයේ දරූ අයගේ දියණියන් වන මංගලිකා කිත්මිනි, චතුරිකා අහසන්ති බෑණනුවන් වන දෙසැම්බර් 16 වෙනි දින ජන්මදිනයේ සැමරූ අනුර විජේසේකර, අසේල ගුණරත්න මිනිමිරියන් වන මිනාරා අනුදිනි, ඉසස්නා මනුල්දි නොවි යශ්විරා යන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. එමෙන්ම මිදිගම පවුලේ සහෝදර සහෝදරියන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දූ දරුවන්ගේ රැකිරක්ෂා කටයුතු දියුණු වේවා. රෝගීව සුව ලබමින් සිටින රමණීය අධිකාරී සොයුරට ඉක්මන් නිරෝගී භාවය ලැබේවා. රැකිරක්ෂා කටයුතු දියුණු වෙන්න යහපත් මානසිකත්වයෙන් හැතරෙන්න ලැබේවා වුන්ට. මීට වසර 17කට පෙර මියගිය ජේ වික්‍රමාරච්චි පියාණන්ට, ජේම්ස් හෙට්ටිආරච්චි, ටී.ජී. විමලසිරි, ඒ.පී. ගුණරත්න සොයුරාට, රත්න කදිරගොඩ සෞසිරිහි විසූ දෙසැම්බර් 3 වන දින පරලොව සැපත් වන්ට යෙදුණා වූ ශිරෝමි විජේසේකර ඥාති දියණිය, පරලොව සැපත් හිතවිතුරු ජයතිස්ස ඇතුළු මියගිය සියලු දෙනාට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් නැත්තම් පින් ලබාගෙන පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. සේවා කාලය තුල හමු කල්යාණ මිත්‍රයන්ට මේ ධර්ම දානයේ දහම් මැස පාදා ගැනීමට හේතු වේවා.
පන්සලින් පන්සලට අරින් අරට යමින් භවගාමී මාර්ගයේ ගමන් ගන්නා සැමට භව නිරෝධගාමී පිළිපත හෙළි කළ පින්වත් දේශකයන් වහන්සේගේ දෙපා නමදිමි. කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. යහපත් සියලු පැතුම් සඵල කරගන්න ශක්තිය ධෛර්ය ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං